ආයිබෝවන් තිරුවන් සරණයි. අදත් මේ සන්ධ්‍යාවේ මම ඔයාගේ නිවසට ආලින්දයට ගොඩ වදින්නේ ඔයාගේ දැනුම තව දුරටත් වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන්. එහිදී අපි වෙනදා කියන වගේම හැමදාමත් කියන වගේම මේක ඉච්ඡරටම අත්‍යවශ්‍ය දෙයක් බවට පරිවර්තනය වෙලා මොකද්ද මේ කියන කාරණේ දැන් අපිට හොඳට හුරුයි. අපි ආහාර පාන ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. මම ඊයේ පුවත්පතක දකිනවා මේ වර්ණක යොදපු ආහාර පාන ලබා ගැනීම තුළ අනිවාර්යෙන්ම වකුගඩු ආබාධ ඇති වෙනවායි කියන කාරණේ. එතකොට අපි පුළුවන් තරම් કૃතිම ලෝකෙන් අයින් වෙලා ස්වභාවික පරිසරයේ හැදෙන දේවල් භුක්ති විඳිමින් අපේ ආහාර පාන ටික පිරිසිදු වසවිසෙන් තොරව ලබා ගන්න උත්සාහ කරනවා නම් විවිධ ලෙඩ රෝග වලින් මිදිලා සුවසේ අපිට කාලය ගත කරන්න හැකියාව අවස්ථාව ලැබෙනවා. මොන කාර්යය කරන්න ගියත් කය මනස නිරෝගී නොවෙන්න අපිට මේ දේ හරියට කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ අද වර්තමාන සමාජයේ තුල පිරිහිමින් පවතින සමාජයක් තුල ආහාර පාන වල පිරිහීම ඛේදවාචකයක්, සමාජීය ඛේදවාචකයක්. අපිට ඒව නතර කරන්න බෑ. අපිට පුළුවන් අපි හැදෙන්න, තමන් හැදෙන්න. ඒ අනුව තමන්ගේ නිවසේ තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික එළවලු, පළතුරු, පලා වර්ග කීපය සූදානම් කරගෙන නිරෝගී සම්පත්තිය සඳහා අංක 1ට ඒක තියාගෙන අපි අපේ වැඩ කටයුතු කරගන්න සූදානම් වෙන්න ඕනේ. ඒ හින්දා දුවේ පුතේ මේක එච්චරටම බරපතලයි. අපි වසවිස නම් කන්නේ අපිට හැදෙන ලෙඩ රෝග පිළිබඳව මේකයි කියලා කියන්න බෑ. අපි ඒක අපේ වගකීමක් කරගෙන අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපේ ගෙවත්තෙම වසවිසෙන් තොරව නිර්මාණය කරගමු, හදාගමු. මේ කාරණා යලිත් මතක් කරගනිමින් එහෙමනම් අපි පෙරදා පන්තියේ කතා කරපු තාපය කියන කොටසේ ඉතිරි කොටසත් එක්ක තමයි දැන් ඒකාත්මික වෙන්න උත්සාහ කරන්නේ. ඔයාට මතකයි මේ වස්තුවක උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒකට බලපානවා ස්කන්ධය, ඒ වගේම වස්තුව හැදිලා තියෙන ද්‍රව්‍ය. අත්දැකීමෙන් ඔයා දන්නවා. දැන් බලන්න මැටි භාජනය සහ ඇලුමිනියම් භාජනය. අම්මා ওই දෙකෙන් වැඩියෙන් කැමති මොකේටද? මැටි භාජනය උයන්නද කැමති, ඇලුමිනියම් භාජනය උයන්නද කැමති? ඒ කැමැත්තට හේතුව මොකද්ද? ඒ තුල අපිට ඇත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ මොකද්ද කියලා කතා කරගන්න ඕනේ. අර පිරිමැස්ම අංක 1ට තියෙන්න ඕනේ කියන කතාව හරි. නමුත් ආහාර ද්‍රව්‍ය ටික සුපිරි විදිහට නේද වසවිස වලින් තොරව සකස් කරගත යුතුයි. එතනින් අතීතයට ගියාම අතීතයේ ආහාර පාන ටික පිළිල කරගත්තේ දර දාලා, දර ලිපේ, ඊට පස්සේ මැටි භාජනේ. වර්තමානයේනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මොකද වෙන්නේ? ඇලුමිනියම් භාජනේ, ගෑස් ලිපේ. ප්‍රශ්නේ කියන්නේ කාලේ වටිනවාලු. ඊට පස්සේ ඇත්තටම කාලේ වටිනවා තමයි. හැබැයි ඉතුරු කරගන්න කාලෙට මොකද කරන්නේ කියලා අපි ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ඉතුරු කරගන්න කාලය අර්ථවත් දෙයකටද යොමු කරන්න කියලා ආයසරයක් පසු විපරමක යෙදෙන්න වෙනවා සමාජය දිහා බැලුවාමනේ. එතකොට ඒ තුල අපිට නැති වෙලා යනවා. ආහාරي රසවත්භාවය ඇත්තටම නැහැ. මැටි භාජනයක ආහාර පිසිනවා නම් තමයි රසවත්. දරලිපේ වෙනවනම් හොඳයි ඒක ගාන්නටනේ. ඊට පස්සේ දැන් ඒ වගේ ප්‍රශ්න ගෑස් ලිප පාවිච්චි කරන්නේ වඩා පහසුවෙන් ඉක්මනින් මේ කාර්ය කරගන්න. ඊට පස්සේ ගෑස් ටික ඉතුරු කරගන්න තමයි මැටි භාජනයේ පැත්තකින් තියලා ඇලුමිනියම් භාජනය පාවිච්චි කරේ.
එතකොට ඇලුමිනියම් වලට සාපේක්ෂව මැටි වල තාප ධාරිතාවය වැඩිනේ. ඇලුමිනියම් භාජනයේ ටක් ගාලා රත් වෙනවා. මැටි භාජනයේ අපි ආහාරය සකස් කර ගන්නකොට මොකද වෙන්නේ? මැටි භාජනයේ රත් වෙලා ඊට පස්සේ තමයි මැටි භාජනය තුල තියෙන ඒ ආහාර ද්‍රව්‍යයට තාපය සැපෙන්නේ. බිඳ විලා යනවා. විලා යනකොට ගෑස් ලිපේ නම් ගෑස් ඉවර වෙනවා ඊගාට. ඊට පස්සේ මෙන්න මේ හේතුව නිසා දැන් බලන්න එතනත් අපි ප්‍රායෝගික ජීවිතේනේ ඇයි ඇලුමිනියම් භාවිතා කරේ කියන කාරණේ පැහැදිලි. තාපධාරිතාවය අඩුයි ඉක්මනට රත් වෙනවා. අරයගේ තාපධාරිතාවය වැඩි වෙලා යනවා රත් වෙන්නේ. පැහැදිලිනේ. අන්න ඒ නිසා මේ ප්‍රායෝගිකව හිතන්න. එතකොට අපිට විෂයක් විදිහට උනත් මේක ලේසි. අපි එදා කතා කරා වස්තුවක ස්කන්ධයේ ද්‍රව්‍යයේ ස්වභාවය වැදගත් වෙනවා කියලා මේ උෂ්ණත්ව වෙනසට නැත්තම් තාප ශක්ති වෙනසට. දැන් අද අපි පොඩි ගාණක් එහෙම හදලා පටන් ගමු. ඒ ගාණක් හදනකොට අපිට අවශ්‍ය වෙන මේ තාප ශක්ති ප්‍රමාණය සම්බන්ධ සමීකරණයක් තියෙනවා. අපි යන්නේ සමීකරණය මතක තියාගෙන සමීකරණය තමයි දුවේ පුතේ අපිට මේ හා සම්බන්ධ වෙන Q සමානයි mc θ. Q සමානයි mc θ. පද හඳුනා ගමු. මොකද්ද Q කියලා කියන්නේ? Q කියන්නේ තාප ශක්ති ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. ආයසරයක් Q කියන්නේ තාප ශක්ති ප්‍රමාණය, M කියන්නේ ස්කන්ධය, C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය සහ θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට අපි දන්නවා සූත්‍ර සමීකරණ වලට සෑම විටම ආදේශ කරන්න ඕනි සම්මත ඒකක නැත්නම් ජාත්‍යන්තර ඒකක වලින්. ඒ අනුව ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් ආදේශ වෙන්න ඕනි. විශිෂ්ට තාප ධාරිතාවය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමීටර් ජූල්. ඊට පස්සේ θ කෙල්වින් වලින් θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට අපි බලමු දැන් මේ උෂ්ණත්ව වෙනසත් එක්ක ගණනය කිරීමක් බලමු. මෙන්න මේ වගේ ගණනය කිරීමක්. මේක ඔයත් ලියාගෙන අපි ගාන හදමු. ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය මම හිමින්සරේ කියන්නම් ඔයාලා ලියා ගන්න. ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය දැන් කොච්චරයිද? ජලය m සමානයි. එතකොට n සමානයි කිලෝග්‍රෑම් 5යි. 5යි kg. ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 80 දක්වා. කීයේ ඉඳලාද? 30 ඉඳලා සෙල්සියස් අංශක 30 ඉඳලා අපි 80 දක්වා තමයි වැඩි කරගන්නේ උෂ්ණත්වය. ඊට පස්සේ එතකොට මේ m හරි මේ තියෙන්නේ මොකද්ද? θ. ඊට පස්සේ අපි c දැනගන්න ඕනි. ජලයේ කිව්වම දුවේ පුතේ ඔයා ඒවා මතක තියෙනවා නම් හොඳයි. නේද? ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමීටර් ජූල් නැත්නම් කෙල්විනයට කිලෝග්‍රෑමීටර් ජූල් 4200යි. එතකොට දැන් හරි. මෙන්න උෂ්ණත්ව වෙනස මෙතනින් ගන්නවා. උෂ්ණත්ව වෙනස කීයද? 30 සිට 80 දක්වා තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒතර උෂ්ණත්ව නැග්මක් තියෙන්නේ කොච්චරක්ද? සෙල්සියස් අංශක 50ක උෂ්ණත්ව වෙනසක් තියෙනවා. ඒ තමයි θ. C 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. අපි මෙන්න මේ අගයන් ටික ආදේශ කළා අපිට පුළුවන් මේ ජලයේ කිලෝග්‍රෑම් 5 උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයකින් දැන් වැඩි වෙලා තියෙන්නේ? 50කින් වැඩි වෙලා තියෙන්නේ. ඒ සඳහා අපි කොච්චරනම් තාප ප්‍රමාණයක් සැපෙය යුතුද? ගණනය කරමු. හරියට ආදේශ කරන්න ඕනේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි වැඩි කිරීම C කියන්නේ මොකද්ද? විශිෂ්ට තාප ධාරිතාවය අපි ගත්ත කීයද? 4200යි වැඩි කිරීම θ කියන්නේ උෂ්ණත්ව වෙනස කීයද? 50යි. මෙන්න මේක සුළු කරගන්න ඕනේ. අපිට පුළුවන් බිංදු 3ක් අගට දාලා නේද? මෙතන 5 වරක් 5 25යි.
එතකොට 25න් 42 වැඩි කරගන්න. මෙතනින් එහාට තියෙන ගණිතේනේ. ඔයා ගණිතයට දක්ෂ ඇතිනේ. සුළු කිරීම කරගන්න වේගෙන්. බිංදු 3 කියන්නේ මේ බිංදුවයි මෙතන බිංදු 2යි දාලා 5 වරක් 5 25යි 25න් 42 වැඩි කරමු. දැන් 25 වරක් චක්‍රේ 25 වරක් 2 කීයද? 50න් 5ක් ඉතිරි 25 වරක් 4 කීයද? 100යි 5යි 105යි. ඕන්න අපිට ලැබෙන අගේ මෙතන එන්නේ මොනවද මේ තාප ශක්ති ප්‍රමාණය ජූල්. පැහැදිලිනේ. එතකොට 1 මිලියන 50000ක් වගේ අගයක් වෙනවා මේ කිලෝග්‍රෑම් 5ට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය. බලන්න එතකොට එසේ මෙසේ ශක්ති ප්‍රමාණයක් නෙමෙයි ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය කීයකින්ද? 50කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. මේ වගේ විශාල තාප ශක්ති ප්‍රමාණයක් දෙන්න ඕනේ ජූල් වලින්. ඒ හින්දා මේ අවසානයේ ඒකක තියන්න මතක තියාගන්න ඕනි. ඒ ඔන්න ඔය වගේ ගැටලු. ඊට පස්සේ අපි මේ සමීකරණයේ යෙදීමක් කතා කරේ Q = mc θ. එතකොට ඒ හා සම්බන්ධව අපි කතා කළ අවසානයේදී දැන් අපි යමු ඊට පස්සේ පදාර්ථයේ අවස්ථා විපර්යාස ගැන කතා කරන්න. ඒ කියන්නේ මේ තාපය හමුවේ සිදුවන වෙනස් වීම. තාපයේ හමුවේ සිදුවන වෙනස් වීම අපි කියනවානේ තාප විපර්යාස කියලා. මොනවද තාපයේ හමුවේ සිදුවන වෙනස් වීම කියලා බලන්න සාමාන්‍ය ජීවිතේට ගිහිල්ලා බලන්න. සාමාන්‍ය ජීවිතය තුළ තාප ශක්තියත් එක්ක සිදුවෙන වෙනස් වීම. දැන් ඉතින් මතක් කරගමු තාපයේ අඩු වැඩි වීම මත සිදුවෙන වෙනස්කම්. පදාර්ථයේ විපර්යාස. අපි කියනවා තාප විපර්යාස කියලා. ඔයා දන්නවා තාපය ලැබෙනකොට වර්ණවත් දෙයක් නම් ඒ වර්ණේ නැති වෙලා යන්න පුළුවන්. අවර්ණ වෙලා හෝ වර්ණේ අඩුවීමක් සිද්ධ වෙනවා. අපි ඒක සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ දකිනවා. ඊට පස්සේ ශවි ශක්තිය මොකද වෙන්නේ? තාප ප්‍රමාණයත් එක්ක සමහර ඒවා ඉක්මනටම දි รา පත් වීම සිද්ධ වෙනවා. ඔයා නිකන් බලන්න සූර්ය තාපයේ හමුවේ ඔය පොලිප්‍රොපලින් වගේ අර හාල් ගේන බෑග් නැත්තම් උර මාසයක් විතර එක දිගට සූර්ය තාපයට ලක් වුණොත් මොකද වෙන්නේ? ඒවා මේ වගේ පිටි කරන්න පුළුවන් තරමට දි รา පත් වෙනවා. අපි කියනවා තාප හායනය කියලා. වර්ණය වෙනස් වෙනවා. ඊට පස්සේ සවි ශක්තිය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. දි รา පත් වීම ඉක්මනින් සිද්ධ වෙනවා තාපයත් එක්ක. ඊට පස්සේ නම් වර්ණ විපර්යාස වෙන්න පුළුවන්. ඊගාට අපි දකින දෙකක් තමයි පදාර්ථයේ අවස්ථා විපර්යාස. ඊටත් කලින් තවත් දෙයක් අපි මතක් කරගමු. ඒ තමයි මේ গুপ্ত තාපය කියන එක. ඔයාට මතක් කරගන්න පුළුවන් අපි සාමාන්‍ය ජීවිතයේ මුළු තැන්ගේ ආහාර පිසෙන සමහර අවස්ථාවලදී ජලයේ තැම්බීමට වඩා අර ප්‍රෙෂර් කුකර් එකේ තම්බන අවස්ථා තියෙනව නේද? කඩල මුං ඇට වගේ දේවල්. ඇයි අපි මේ පීඩන උදුනක් භාවිතා කරන්නේ? ජලයේ තම්බන්නේ නැතුව. ඒ තුල යා මතක් කරගන්න ඕනි. දැන් වාෂ්පීකරණයේ গুপ্ত තාපය. ඊට පස්සේ තව එකක් තියෙනවා විලයනයේ গুপ্ত තාපය කියලා. දැන් විලයනය වෙනවයි කියලා කියන්නේ මොකද්ද? තාපය හමුවේ ඔන්න තව දෙයක් තමයි දැන් අයිස් කැටයක් ගත්තාම ඒ අපි පෘෂ්ඨයක් මැද තියුවාම ඒක දිය වෙලා යනවා. ඊට පස්සේ ඉටිපන්දම් කිරි ඒ කියන්නේ පැරෆින් ඉටි තාපය සැපේනකොට මොකද වෙන්නේ? විලීන වෙලා යනවා. ඒතර තාපය හමුවේ යමක් විලීන වීම සිද්ධ වෙන්නේ ඒ ද්‍රව්‍යයේ මොකක් අනුවද? ද්‍රවාංකය අනුව. වාෂ්ප වෙන්නේ එයාගේ තාපාංකයත් එක්ක. එතකොට අපි කරුණු කාරණා මේවා පරිසරය තුල දකින්න දේවල්. දැන් ඔයා ඉටිපන්දමක් පත්තු කරන අවස්ථාව ගත්තොත් එහෙම. පහුගිය දවස්වල කරන්ට් එක නැති වුණාම මොකද කරන්නේ? ඔයා ඉටිපන්දමක් හොයාගෙන ඇවිල්ලා ඒක පත්තු කරා. දැන් ඉගෙන ගන්න ළමයෙකුට කරන්ට් එක ගියයි කියලා විදුලිය නැති වුණයි කියලා පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉටිපන්දම පත්තු කරගත්ත ගමන් ඉගෙන ගැනීමට තොරතුරු හොයාගත්ත ළමයා අවබෝධයෙන් ඉන්න ළමයා මොකද කරන්නේ? ඉටිපන්දම දැල්වනවත් එක්කම යාට ගොඩක් දේවල් මතක් කරගන්න පුළුවන්. ඉටිපන්දම දැල්ල දිහා බලලා නේද? ඝන ඉටි ද්‍රව වෙනවා. ද්‍රව ඉටි වාෂ්ප වෙනවා. ඊට පස්සේ ඉටිපන්දම දිගේ රූරා වැටෙන ද්‍රව ඉටි ආපහු ඝන වෙනවා. මෙන්න මේවා නිරීක්ෂණය කරනවනේ. එහෙනම් කිසියම් ඝන ද්‍රව්‍යයක් තාපය හමුවේ එහි ද්‍රව තත්වයටපත් වීමට අපි කියන්නේ විලීන වෙනව නැත්නම් විලයනය වෙනවයි කියලා. එහෙම සිද්ධ වෙන්නේ
එයාගේ ද්‍රවාංකයේදී. ඒ අනුව ජලයේ නැත්නම් අයිස් වල ද්‍රවාංකයේ සෙල්සියස් අංශක 0යි. ඕනම ද්‍රව්‍යයක මේ ද්‍රවාංක සහ හිමාංක කියන දෙකම එකම අගයක් ගන්නවයි කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් ද්‍රව වෙනවා. ඊට පස්සේ දැන් බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අයිස් කැටය උෂ්ණත්වයේ බැලුවොත් සෙල්සියස් අංශක 0යි. ඊට පස්සේ අපි දැන් ද්‍රව තත්ත්වයටපත් වෙච්ච ජලයේ තියෙනවා සීතල ජලය. ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. දැන් ඔයා බලනවා ඊට පස්සේ මොකද්ද මේ වෙන්නේ? අයිස් කැටේ තිබුණ ඝන දිය වෙලා ගියා දැන් ද්‍රව ජලය. එතකොට හැබැයි උෂ්ණත්වය වෙනසක් නැහැ. මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? මෙයා දිය උනේ අනිවාර්යෙන් තාපය ලැබිලා නම් තමයි. ඒ ෆ්‍රිජ් එක ඇතුලේ තාපය අඩුයි. ඒඳ කැට නැත්තම් ඝන අවස්ථාවේ තියෙන එළියට ගත්තාම මේක දිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වයක් තියෙනවනේ තාපය ඊට වඩා වැඩිනේ. එහෙනම් අර තාපයට මොකද උනේ? උෂ්ණත්ව වෙනසක් නැහැ. ඒකට හේතුව තමයි එහෙනම් අපිට පේනවා මේ සැපයිච්ච තාපය ලබාගත් තාපයේ හැඟවුණු ස්වභාවයක්, හැංගිලා ගිය ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවනේ. සැඟවීගත් ස්වභාවයක්. යම් පුද්ගලයෙක් නිකන් අමුතු චරිත තියෙනවනේ. කියන්නේ එයාව තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒතර අපි කියනවා එයා හරි গুপ্তයි කියලා කියනව නේද? එහෙම නැත්නම් ඔය සමහර ස්ථාන තියෙන්නේ විවිධ වරමින් ශාස්ත්‍ර කියනු ලැබෙහි කියලා නේද? ඒතර ඒ গুপ্ত බලවේග තියෙනවනේ. අමනුෂ්‍ය බලවේග. ඒතකොට එතන මහා গুপ্ত තැනක් ආන්න සැඟවිච්ච කියන අදහසක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඒ සපයන තාපයට සිද්ධ වුණේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වීමට නෙමෙයි වැය වුණේ. අර අවස්ථාව විපර්යාසයට. ඝණය නම් මොකක් වෙන්නද? ද්‍රව වෙන්න. අපි ඒ නිසා ඒකට කියනවා විලයනේ গুপ্ত තාපය කියලා. විලයනේ গুপ্ত තාපය. විලයනේ විශිෂ්ට গুপ্ত තාපය කියලා ඊට පස්සේ කිව්වොත් මොකක්ද ඒ කියන්නේ? අපි කියමු අයිස් කිලෝග්‍රෑම් එකක් ද්‍රව තත්වයේම තියෙන ජලයේ බවට පරිවර්තනය. කියන්නේ සෙල්සියස් අංශක 0ෙම තියෙන ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය වෙනවා නම් ඒ සඳහා යාට සැඟවී ගත නැත්නම් අවශ්‍ය නැ තාපයට අපි කියන විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියනවා. පැහැදිලිනේ? ඒතර ඔයා දකින්න දෙයක් තමයි අද ඔය විග්‍රහ කරගත්තේ. එහෙනම් මේකයි මේ සිද්ධ වෙන්නේ. සපේන තාපය මොකකට හරි වැය වෙන්න එපා. එහෙනම් වැය උනේ මොකටද? පදාර්ථයේ අවස්ථා විපර්යාසය සඳහා තමයි වැය කරගෙන තියෙන උෂ්ණත්ව නැග්මක් නැහැ. ඊට පස්සේ දුවේ පුතේ තව දෙයක් තියෙනවා. ඒ තමයි අපි උෂ්ණත්වමානයක් බහලා යම් ජල ප්‍රමාණයක ජල බඳුනක අපි යාට තාපය සපේනවා. තාපය සපේනකොට මොකද වෙන්නේ? අපි දැන් උෂ්ණත්වමාන පාඨාංකයක් නිරීක්ෂණය කරනවා. එතකොට අපිට පේන උෂ්ණත්වමාන පාඨාංකයේ ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඔහොම වැඩි වේගන එනවා. අපි ඒ සඳහා විද්‍යාගාරයේදී මේ ගන්න ජලයේ ආශ්‍රිත ජලය අරගෙන දැන් රත් කරනවා. රත් කරනවා කියන්නේ තාපය සපේනවා ශක්තිය. තාප ශක්තිය සපේනකොට මොකද වෙන්නේ? ඔන්න දැන් උෂ්ණත්වය වැඩි වේගන යනවා. එතකොට අපිට පැහැදිලි තාපය මෙහෙන් සැපේන විත්තියක් දන්නවා. උෂ්ණත්වය වැඩි වෙන විත්තිය පේනවා. මම ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි තාම තාපයේ සපේනවා දැන් ජලයේ වාෂ්ප වෙනවා. උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙන්නේ නැහැ. ආයෙසරයක් ඔයාලට ප්‍රශ්නයක් එනවනේ. මේ හරි වැඩක් නේ. තාපයේ සපේනවා. හැබැයි උෂ්ණත්වමාන පාඨාංකය අචලයි. සෙල්සියස් අංශක 100ම තියෙනවා. එතකොට අපි මේ පැත්තෙන් තාපයේ සපේන එක කපා හැල්ල නැහැ. එහෙනම් අර සපේන තාපයට මොකද වෙන්නේ? ඒ තාපය මේ සපේන තාපය අර ජලය තුල යම් විපර්යාසයකට දායක වෙනවනේ. උෂ්ණත්ව නැග්මට නෙමෙයි එතෙන්දී. එහෙනම් අර ජලය දැන් මොකද වෙන්නේ? වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා හුමාලයේ গুপ্ত තාපය කියලා. වාෂ්පීකරණයේ গুপ্ত තාපය. වාෂ්පීකරණයේ গুপ্ত තාපය. දැන් මතක තියාගන්න මේවා গুপ্তයි කියලා කියන්නේ ඔයාට අලුත් වචනයක් නෙමෙයි. සැඟවුණා කියන අදහසයි තියෙන්නේ. එහෙනම් ඒක මෙතෙන්ටත් එහිම්මම තමයි. සපේන තාපය සැඟවිච්ච ස්වභාවයක් ගන්න නිසා තමයි গুপ্তයි කියලා කිව්වේ. එතකොට විලයනේ গুপ্ত තාපය දැන් කතා කරන්නේ වාෂ්පීකරණයේ গুপ্ত තාපය. එහෙනම් සපේන තාපය අවස්ථා විපර්යාසයක්. මොකද්ද? ද්‍රව අවස්ථාවේ ඉඳලා දැන් වාෂ්ප අවධියටපත් වෙනවා. ඒ සඳහා තමයි අර
සපේන තාපය වැය වෙලා තියෙන. එතෙන්දී ජලයේ ද්‍රව තත්වයේ පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් වාෂ්ප තත්වයේම පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය කරන වාෂ්ප කිලෝග්‍රෑම් එකක්ද. ඒ සඳහා අවශ්‍ය වන තාප ශක්තියට අපි කියනවා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. දුවේ පුතේ ඔයාගේ ප්‍රායෝගික ජීවිතයේදී මම අර කලින් කිව්වේ ධාන්‍ය වර්ග තම්බන්න නටන ජලයේ නෙමෙයි ජලයේ සාමාන්‍ය ජලය දාලා තම්බනට වැඩිය අපි පාවිච්චි කරනවනේ ප්‍රෙෂර් කුකර් එක නැත්තම් පීඩන උඳුනක්. අන්න දැන් ඔයාට පැහැදිලි වෙනවා පීඩන උඳුනක් භාවිතා කිරීමට හේතුව. තවත් වැදගත් කාරණයක් මතක තියාගන්න ඕනේ තමයි නටන ජලයේද තාපය ශක්තිය වැඩි, ශක්ති ප්‍රමාණය වැඩි, හුමාලයේද නැත්තම් වාෂ්පයේද මොකේද තාප ශක්තිය වැඩි. අපි මේව පිළිබඳව අවබෝධයෙන් සිටියේ නැත්තම් අපිට ජීවිත අනතුරු පවා සිද්ධ වෙන්න පුළුවන්. දුවේ පුතේ හොඳට මතක තියාගන්න නටන ජලයේ අන්තර්ගත වෙන තාප ශක්තියට සාපේක්ෂව හුමාලයේ අන්තර්ගත වෙන තාප ශක්ති ප්‍රමාණය මොකද වෙන්නේ? බරපතල විදිහට වැඩි. ඒ හින්දා නටන ජලයේ ටිකක් ඇඟට වැහැල්ලා සිදුවන පිලිස්සීමට සාපේක්ෂව බරපතල පිලිස්සීම් සිද්ධ වෙනවා. මොකකට අහු වුණාමද? හුමාලයට අහු වුණා. ඔයාලට ඒක ප්‍රායෝගිකව බලන්න පුළුවන්. කොහොමද නටන ජලයට දානවා අපි සාමාන්‍ය සජීවී පටිකක් අපි කියමු කෙහෙල් කොළ කෑල්ලක් දැම්මයි කියලා. ඔයාලට ඒක පේනවා ඊටාම පැහැදිලි. තව් මැරෙනවා නැත්නම් අර කොළ පාට නැති වෙලා ගිහිල්ලා අමුතු වර්ණයකටපත් වෙනවා. හැබැයි අර ප්‍රෙෂර් කුකර් එකේ පීඩන උඳුනේ වාෂ්පේ පිට වෙන අවස්ථාවක් තියෙනනේ විසිල් කරලා. අන්නේ අවස්ථාවේදී අර කෙසෙල් කොළ කෑල්ලක් ඇල්ලුවොත් එහෙම මේ හුමාලේ පිට වෙන සිදුර ළඟට ඔයාට දකින්න ලැබෙනවා ඒ කෙසෙල් කොළේ පිච්චෙනවා. හිතා ගන්නත් අමාරුයිනේ. දැන් මේ කියන දේවල් වෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඒකයි කියන්නේ විශේෂ ප්‍රායෝගිකයි කියලා. ඒකෙන් ඔයාම තේරුම් ගන්න. නටන ජලයට සාපේක්ෂව නම් මේ හුමාලයේ තියෙන තාප ශක්තිය වැඩි කියලා. මේ අපි කතා කරේ තාප ශක්තියත් එක්ක සිදුවෙන වෙනස් වීමක් එකක් තමයි ඝන ද්‍රව වෙනවා. එයාගේ ද්‍රවාංකයේදී ඊට පස්සේ ද්‍රව වාෂ්පීකරණය වෙනවා එයාගේ තාපාංකයේදී. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනි. එහෙනම් දැන් මෙතෙන්දි ද්‍රවාංක කියන්නේ මොකද්ද? ඊට පස්සේ තාපාංක කියන්නේ මොකද්ද? ඒ කාරණාත් මතක තියාගත්තා. මතක තියාගන්න ඕනි. ඊට පස්සේ අවස්ථා විපර්යාස අපි පොඩි පන්තිවලදී ආයශරයක් කතා කරලා තියෙනවා. ඝන ද්‍රව, ද්‍රව වායු වෙන අවස්ථා. ඊගාට මේ ඝන ප්‍රසාරණය හා සංකෝචනය සම්බන්ධ වෙනවනේ. එතකොට ඝනත් ප්‍රසාරණ සංකෝචනය වෙනවා ද්‍රව වායු මේ සියල්ලම ඒ කියන්නේ පදාර්ථයේ පොදුවේ ගමු තාපයේ හමුවේ ප්‍රසාරණය වෙනවා. තාපයේ ඉවත් වෙනකොට සංකෝචනය වෙනවා. බලන්න අපි එකිනෙකක් උදාහරණ වලට සම්බන්ධ කරලා බලමු ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ තුල. අපි ඉස්සෙල්ලම කතා කරමු ඝන ප්‍රසාරණය. ඝන ප්‍රසාරණයේදී අපිට පුළුවන් මේ ඝන ප්‍රසාරණයේ සිදුවෙන වස්තුවේ ස්වභාවය මත කොටස් තුනකට බෙදා ගන්නවා. එකක් තමයි රේඛීය වස්තු තියෙන ඔය කම්බි වගේ, තන්තු වගේ, දඬු වගේ ඒවා. ආන්නේ වගේ ඒවාට අපි කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. ඊට පස්සේ තහඩු වගේ ඒවා නිතම් වර්ගඵලයක් තියෙන ඒවා රත් වෙනකොට එයත් මොකද කරන්නේ? එයාගේ ප්‍රමාණය විශාල කරගන්නවා. අපි කියනවා ක්ෂේත්‍ර ප්‍රසාරණය නැත්නම් වර්ගඵල ප්‍රසාරණය. ඒ වගේම දුවේ පුතේ ඕනම ඝන වස්තුවක් එයාගේ දිග පළල උස අනිවාර්යයෙන් මොකද කරගන්නේ? වැඩි කරගන්න ඕනේ. ඒකට කියනවා පරිමා ප්‍රසාරණය. ඊට පස්සේ ඔයා බලන්න ඝන ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණයට උදාහරණ කොහෙද තියෙන්නේ? සාක්ෂි ඕනේ. පරිසරය තුලින් ගන්න. අපි මෙහෙම කරමු. හැකි සෑම විටම පරිසරයෙන් සාක්ෂි ගමු. ඊගාට පරීක්ෂණයක් ලෑස්ති කරගමු. ඊගාට යෙදීමක් ගමු. එතකොට ඉවරයි. එතකොට ඝන ප්‍රසාරණයට රේඛීය ප්‍රසාරණය කෝ අපේ පරිසරයේ තියෙන සාක්ෂියකට. ඔය උදේ පාන්දර ඔයා ඉස්කෝලේ යනකොට බලන්න හිමිදිරියේ ලයිට් කණු දෙක අතර තියෙන ඇදලා තියෙන විදුලි රැහැන් දිහා බැලුවහම ඔයාට පේනවා ඒවා ඊටාම තදින් හොඳට ඇදිලා තියෙන්නේ. සරල රේඛීය කියන්නේ පොළවට සමාන්තරව තියෙන්නේ. ඒ වගේම ඔයා දහවල්
පාසල් ඇරලා එන ගමන් බලන්නේ විදුලි රැහෙන් දිහා මොකද වෙලා තියෙන්නේ? මේ විදිහට එල්ලා වැටිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ කොහොමද එල්ලා වැටෙන්නේ? වඳුරු රිලව් ඔන්චිලි පැදලද? නෑ. දිවා කාලයේදී අධික සූර්ය රශ්මිය. දැන් අර විදුලි රැහෙන් ලෝහ වලින් හදලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කට්ටිය තාපය අවශෝෂණය කරන ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙන ලයිට් කණු දෙක ඇත්තෙන්නේ නෑනේ. ඒ නිසා ලයිට් කණු දෙක අතර මේක එල්ලා වැටීමට භාජනය වෙනවා. අන්න රේඛීය ප්‍රසාරණය. කොහෙන්ද උදාහරණ? පරිසරයෙන් අපි සාක්ෂිය ගත්තේ. ඊට පස්සේ පරීක්ෂණයක් අපි ලෑස්ති කරගත්තොත් මොකද්ද පරීක්ෂණي? පරීක්ෂණයක් අපිට කරන්න පුළුවන් මෙහෙම. ඔයාට පුළුවන් මේ වගේ කණු දෙකක් අතර පොළවට සමාන්තරව ඇද ගන්නවා මොකද්ද? කම්බියක්. ලෝහ කම්බියක්. බයින්ඩින් කම්බි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මේ තියෙන්නේ පොළවට සම්බන්ධ කරලා මේකේ මැදින් ඔයාට පුළුවන් තන්තුවක් ආධාරයෙන් පොළවේ ගෑවෙන නොගෑවෙන ගානට නේද? මේ ගානට වස්තුවක් ඉල්ලනවා. පොළවේ ගෑවෙන නොගෑවෙන ගානට තියෙන්නේ. අපිට ඕන පුළුවන් මේක පද්දලා ආතාරින දැන් දෝලණය වෙනවා. දැන් දෝලණය කරනකොට මේ වචන ආපු ගමන් ටක් ගාලා දෝලණය කියන්නේ මොකද්ද? කම්පණය කියන්නේ මොකද්ද? මේ චලිත ආකාරයක් නේද? ටක් ගාලා ඒව මතක් වෙන්න ඕනේ. දැන් මේක පැද්දෙනවා. පැද්දෙන අතරේ අපිට පුළුවන් මේ දෙකලවර මේ මෙතනත් ඊට පස්සේ මෙතනත් පුළුවන් මොකක් කරන්නද? ඊටිපන්දමක් ආධාරයෙන් රත් කරනවා. දෙකලවර රත් කරනවා. දැන් මේක පැද්දෙන්න සලස්සලා තියෙන්නේ. ඔයාට පෙනේ ටිකක් කළා රත් කරනකොට මේකේ පැද්දීම නතර වෙනවා. ඒ කියන්නේ පොළවේ ස්පර්ශ වෙලා දැන්. පොළවේ ගැටුණා. පොළවේ ගැටුණාම දෝලණය වෙන්න බෑනේ. දැන් ඔයා කල්පනා කරන්න ඇයි පොළවේ ගැටුනේ? පොළවේ ගැටෙන්න හේතුව තමයි මෙහෙම රත් කරනකොට මේ තන්තුව නැත්තම් සන්නායක කම්බිය ප්‍රසාරණය වුණා. ප්‍රසාරණය වෙච්ච දිගින් වැඩි වුණා. ඒක එල්ලා වැටීමට භාජනය නිසා මේක මෙතන ස්පර්ශ වුණා. ඔන්න රේඛීය ප්‍රසාරණයේ මේ පරීක්ෂණي. ඊගාට ද්විපතේ දැන් යෙදීම් තියෙන්න ඕනේ නේ රේඛීය ප්‍රසාරණයේ යෙදීම්. ඔයා දන්නවා දැකලා තියෙනවා රේල් පාරේ රේල් පීලි දෙකක් අතර පොඩි ગેප් එකක් තියෙනවා. පොඩි පරතරයක් තියෙනවා. අමතක වෙලාද බැරි වෙලාද නැහැ. ඇයි මේ පරතරේ තියන්නේ? දහවල් වනකොට දැන් මේ ලෝහ කියලා කියන්නේ පුදුම තාප සන්නායකයි. ඉක්මනට රත් වෙනවා. කෝච්චියක් ගිය වෙලාවෙත් බලන්න අපිට අත තියලා බැලුවොත් එහෙම ඒ රෝද ටික ස්පර්ශ වෙලාම අධික ලෙස රත් වෙලා තියෙනවා. දිවා කාලයේ ලැබෙන දැඩි සූර්ය තාපයේ හේතු කොටගෙන මේ පීලි මොකද වෙන්නේ? පීලි මේ විදිහටනේ දැන් තියෙන රේල් පීලි මේ විදිහට තියෙනවා. ওই විදිහට තියෙනවා. හරිද සිල්පර කොටන් මත මේක තියෙන්නේ. එතකොට මේ රේල් පීලි දෙකක් අතර කුඩා පරතරයක් අපි තියාගෙන තියෙන්නේ කුමක් සඳහාද? මේ වගේ පොඩි ગેප් එකක් තියෙන. ඕක නොතිබුණා නම් මොකද වෙන්නේ? දැන් උදෑසන උඩ රට මැණික යනවා උඩ රට ගිහිල්ලා එන්නේ නේද? ඊට පස්සේ දැන් පහත රටට එන්නේ පෑ ආපහු එනකොට දවල් එනවා. උදෑසන කාලේ හොඳට දැන් තිබිච්ච රේල් පාර මේ අතර පරතරයක් නොතිබ සකස් කරලා තිබුණොත් එහෙම ඒ කියන්නේ පිළිල කරලා තියෙන පරතරයක් නැතුව නම් දහවල් වෙනකොට මේ රේල් පීලි මොකද වෙන්නේ? මේ වගේ වෙන්න පුළුවන්. ඔය වගේ වෙන්න පුළුවන්. ඇද ගහනවා. එතකොට මොකද වෙන්නේ? දුම්රිය පීලි පැනීම සිද්ධ වෙනවා. ආන්න එහෙනම් අර ප්‍රසාරණයට ඉඩ තියලා තියන්න ඕනේ. ඒ ඉඩ තීම නිසා මොකද වෙන්නේ? අර රේල් පීලි ඇදවීමෙන් වළක්වලා තියෙනවා. අන්න යෙදීම. ඊගාට දුයිපුතේ තව එකක් තමයි ඔයාගේ ශීතකරණය. ඊට පස්සේ විදුලි ස්ත්‍රික්කය, ওই විදුලි උපකරණ ගොඩාරියක් අවන් එක නේද? ඊට පස්සේ විදුලි මුට්ටි ආදිය පාවිච්චි කරනකොට යම් කිසි කාලයකට පස්සේ මොකද වෙන්නේ? ඒක ඔටෝ නැත්නම් ස්වයංක්‍රීයවම විදුලිය විසන්ධි වෙනවා. එතනදී භාවිතා කරන ද්විලෝහ පටිය කියලා උපක්‍රමයක්. ද්වි කියන්නේ දෙකයි ලෝහ පටි දෙකක්. එකිනෙකට වෙනස් ලෝහ පටි දෙකක් භාවිතා කරලා මේක හදලා තියෙනවා. එතකොට එකක ප්‍රසාරණය අනිත් එකට වඩා වැඩි. එතකොට ඒක මෙන්න මේ විදිහට නේද? අපි හිතමු මේ විදිහට තියෙන්නේ කියලා ද්විලෝහ පටිය. ලෝහ දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. මේක එක ලෝහයක්. අපි හිතමු මෙයාගේ ප්‍රසාරණතාවය වැඩි.
මේ x කියන එකේ ප්‍රසාරණතාවය වැඩි y-ට වඩා. දැන් රත් වෙනවනේ විදුලිය ගමන් කරනකොට. අපි කියවනේ විදුලිය ගමන් කරන අවස්ථාවේදී සන්නායකය අනිවාර්යෙන් රත් වෙනවා. තාප ශක්තිය විදිහට විදුලි ශක්තිය පරිවර්තනය වෙනවා. එතනදී මේ ලෝහ දණ්ඩ ද්විලෝහ පටි රත් වෙනවා. රත් වෙනකොට මොකද වෙන්නේ? රේඛීය ප්‍රසාරණයට භාජනය වෙනවා. ඒ කියන්නේ දිගින් වැඩි වෙනවා. මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රසාරණතාවය වැඩි හින්දා එයා දිගින් වැඩි වෙන්න try කරනවා, උත්සාහ කරනවා. නමුත් මෙයා නිසා මොකද වෙන්නේ? ඒක දිගින් වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ විදිහට මොකද වෙන්නේ? නැවෙන්න උත්සාහ කරන ওই විදිහට. ওই විදිහට නැවෙන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතනට මෙහෙම පරිපතයක් සම්බන්ධ කරලා තිබුණා නම් මෙතනදී මොකද වෙන්නේ? පරිපතය යන්න මොකද වෙන්නේ? විසන්ධි වෙනවනේ. ඇයි මේක මෙහාට නැවුණා? ද්විලෝහ පටි ක්‍රියාකාරීත්වය නිසා. දැන් මොකද වෙන්නේ? පරිපතේ විසන්ධිලා තියෙන විදුලිය ගමන් කරන්නේ නැහැ. විදුලිය ගමන් කරන්නේ නැත්නම් දැන් තාප ශක්තිය ජනනය වෙන්නේ නැත්නම් මේක යථා තත්ත්වයටපත් වෙනවා. පත් වෙනවත් එකම මෙතන ටච් වෙනවා නැත්නම් ස්පර්ශ වෙනවා. මොකද වෙන්නේ? ආයසරයක් පරිපතේ සංදි වුණා. දැන් ආපහු ධාරාව ගමන් කරනවා. එහෙනම් ඔය රේඛීය ප්‍රසාරණය ගැනයි කතා කරේ. ඊගාට දුවේ පුතේ අපි කතා කරමු මේ වර්ගඵල ප්‍රසාරණය සම්බන්ධව නේද? වර්ගඵල ප්‍රසාරණය. ඊ කියන්නේ අපි දන්නවා තාපයේ සැපේනකොට වස්තුවකට ඒ පෘෂ්ඨ වර්ගඵලයත් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? දිග වැඩි කිරීම පළලනේ වර්ගඵලය. දිග වැඩි කිරීම පළල. එහෙනම් දිගත් වැඩි වෙනවා නම් පළලත් වැඩි වෙනවා නම් අනිවාර්යෙන් වර්ගඵලයේ වැඩි වෙනවා. අපි ඒකට කියනවා වර්ගඵල ප්‍රසාරණය. ඔයාලට ඕන නම් මෙහෙම බලන්න පුළුවන් නේද? හැන්දෑවේ 5ට විතර සාමාන්‍යයෙන් කොත්තු බාසුන් හැලයි කොත්තු ගහන්න පටන් ගන්නවා නේද? එතකොට දැන් ඔයා කොත්තු බාසුනේ යාලු කර ගන්න ඕනේ ඉස්සෙල්ලා නේද? ගිහිල්ලා ඒ තැටියේ දිගපළල මැන ගන්න ඕනේ. දිගපළල මැන ගන්නවා. එතකොට දිගපළල මැනගෙන දැන් සාමාන්‍යයෙන් කොත්තු ගහන ආරම්භ කරපු වෙලාවේ ඉඳලා සාමාන්‍යයෙන් සමහර තැන්වල මධ්‍යම රාත්‍රියේ පහු වෙනකනොත් කොත්තු ගහනවා. නේ? ඔය කොත්තුව මතක් වෙනකොට මට නම් මහා අපිරියාවක් තමයි දැනෙන්නේ. ඔයා බලන්න කොත්තු ගහන ඒ කොත්තු තැටි අසල බෝතල් කීයක් තියෙනවද කියලා බලන්න. විවිධ වර්ණ වලින් ඇතිනේ. කහ පාටට ඇති, දුමුරු පාටට ඇති, රතු පාටට ඇති විවිධ වර්ණ වලින් බෝතල් කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඔයා ওই ගිනහල්ල කන කොත්තුවට දාන වයි වර්ණ දේවල්. ඊට විවිධ රසකාරක. මාර රසයි නේද ගිනහල්ල කනකොට. රස ඇතුලේ සැඟවිලා තියෙන්නේ මාරයා ඔයාගේ. හරිද? ඒ හින්දා ඔය වසවිස කණ එක නතර කරගන්න. නේ? එතකොට සමහර කට්ටිය මම දැකලා තියෙනවා සමහර අම්මලත් ඉන්නවා මේ කොත්තු ගිනින කොත්තු බාසුන් නැහැකන් හරිද? එතකොට කොත්තු ගහනකොට යා හරි පිරිසිදුයිද? සාමාන්‍යයෙන් මෙතෙන්ට එනකන් පළඳනාවන් පැලඳලා තියෙන ඔළුවට ඒවා පැලඳලා තියෙන්නේ. ඒ මුකුත් නැහැ. දාඩිය මුගුරු දාගෙන තමයි කොත්තුව ගහන්නේ. එතකොට කොත්තු ගහනකොට මොකද වෙන්නේ? අර ලෝහ පතුරු දෙක මෙහෙම ගන්නකොට මේ දාඩිය එහෙම තියෙන ඒවා ඔක්කොම කොත්තුවට එකතු වෙනවා. ඒ හින්දා ලුණු රසයෙන් වැඩි වෙලා තියෙනවා නේ දාඩිය එහෙමත් එකතු වෙලා. දැන් මෙරිලා කිමුහුමක් එහෙම ගියොත් කොත්තුව ගහනකොට නේ. ඒතොර හැජෝස් ගාලා ඔක්කොම කොත්තු වේ. එතකොට ඒ රස ඔක්කොම එකතු වෙලා තමයි ඔයා කොත්තුව කන්නේ. ඉතින් ඒ වසවිසව කට්ටිය කන්න එපා. පිටිලඩ අනිත් එක නරක් වෙච්ච දේවල් දාලා පොඩ්ඩක් රසකාරක එහෙම දැම්මහම ඔයාට ඒක දැනෙන්නේ නැහනේ. ඒ හින්දා ඒ විචූර්ණ කෑම නතර කරන අපි තුන් වේලටම බත් ටික කාලා බත් ටික කනකොට වී ගොවියටත් හොඳයි. එයාටත් අතමිට සරු වෙනවනේ අපි තුන් වේලටම බත් කනකොට. ඉතින් මේවා ඔකට හුරු පුරුදු වෙන්න ඕනේ දේවල්. දැන් මේ කොත්තු තැටියෙන් තමයි කොත්තුව ගැන කතා කරේ. ඉතින් ඉතා කාලීන දෙයක්. ඊට පස්සේ රාත්‍රී කාලේ දැන් කොත්තු ගහලා අවසන් වෙන කාලේ බලනවා ගිහලා ආපහු දිගපල්ල මැන ගන්න පුළුවන් නම් දුවේ පුතේ ඔයා ඊට පස්සේ හිතන්න මේක සෙන්ටිමීටර් ගණන් වලින් වෙනස් වෙනවා කියලා. ඊටාම මිලිමීටර් ගණන් වලින් තමයි සමහරලාට මේක දිග වැඩි වෙලා තියෙන්නේ, පළල වැඩි වෙලා තියෙන්නේ. කොහොම හරි මතක තියාගන්න මේකේ වර්ගඵලය අනිවාර්යෙන් වැඩි වෙනවා. තාප ශක්තිය ලැබෙනකොට. මේ ඇවිල්ලා වර්ගඵල ප්‍රසාරණය. පරීක්ෂණයකින් අපිට ඕක පෙන්වන්න පුළුවන් නේ. ඔයාට මතකනේ අර ටීක් බෝල නැත්තම් වීදුරු බෝල පරීක්ෂණයක් කරන්නේ මේ කම්බි පුඩුවක් හදලා මේ වගේ නේ කම්බි පුඩුවක් හදනවා. මෙතන කම්බි පුඩුව. එතකොට මේ පුඩුවෙන් වැටෙන නොවැටෙන ගානට තමයි ඒක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ටීක් බෝලයේ උඩට ඇඳිලා තියෙන්නේ දැන්. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ටීක් බෝලය මෙහෙම අයින් කරලා මේක රත් කරනවා. ඕක රත් කරනවා මොන පාට වෙනකන්ද රත් කරන්නේ? මේක රත් කරනවා රතු පාට නෙමෙයි.
සුදු පාට වෙනකන් රත් කරනවා. ආන්න දැන් ඒකත් මතක තියාගන්න. ලෝහයකට තාපයේ සැපේනකොට ඒ රත් වෙන ආකාරය. මොකද වෙන්නේ? ලෝහයකට තාපයේ සැපේනකොට ඒ රත් වෙනකොට රතු පාට වෙනවා. ඊට පස්සේ තවදුරටත් රත් වෙනවා. තැඹිලි පාටයි. ඊගාට තද කහ පාට. කහ පාට ඊට පස්සේ මොකද වෙන්නේ? සුදු පාට වෙනවා. ඒ වෙලාවේ අපි කියනවා රක්ත තප්ත වනතුරු මේ කම්බි පුඩුව දැන් රත් වෙලා තියෙන්නේ. ටක් ගාලා ඔයා ඒක එළියට අරගෙන ඉවතර අරගෙන දැන් මොකද කරන්නේ? ටික් බෝලේ මේකෙන් දාන්න. අන්න දැන් ටික් බෝලේ ටික් ගාලා වැටෙනවා අනිත් පැත්තෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කලින් නොවැටෙන්න හේතුව ටික් බෝලෙට මේ පුඩුව හරහා ගමන් කරන්න බෑ. දැන් ගමන් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? අපිට පැහැදිලි කම්බි පුඩුවේ වර්ගඵලය වැඩි කරගෙන තියෙනවා. වට ප්‍රමාණය වැඩි වුණා. අන්න තාපේ හැම මේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියලා පෙන්වන පරීක්ෂණයක්. ඊට පස්සේ දුවේ පුතේ දැන් අපි මේක යෙදීමක් කතා කරන්න නැත්තේ බෑ. යෙදීමක්. කොහෙද වර්ගඵල ප්‍රසාරණ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් මතක් කරගන්න. අන්න මතක් වුණා ඔයාට. මොකද්ද? කරත්ත රෝදයකට කරත්ත රෝදය හදලා තියෙන්නේ මොනවයින්ද? ලී වලින් හදලා තියෙන්නේ. ඒතොර ලී වලින් හදපු රෝදය දිගට මේ පෘෂ්ඨයක ස්පර්ශ වෙමින් ඝර්ෂණය ලක් වෙමින් යනකොට මොකද වෙන්නේ? ලී රෝදේ ගෙවෙනවනේ. ඒ හින්දේ ගෙවීම නතර කරගන්න ඕනි. ලී රෝදේ ගෙවීම නතර කරන මේකට යකඩ බට්ටමක් අපි සවි කරනවා. ඒතොර යකඩ බට්ටම සවි කරන්නේ කොහොමද? ලී රෝදේ හදා ගන්නවයි කියලා හිතන්න මේ ගානට ලී රෝදේ. ඔන්න ලී රෝදේ. එතකොට ලී රෝදේට වඩා චුට්ටක් කුඩා වෙන විදිහට තමයි අපි හදාගන්නේ ලෝහ පට්ටම. මෙන්න මේ වගේ කුඩාවට හදාගන්නේ. මේ වගේ කුඩාවට. දැන් මේ සම්පූර්ණ රේඛාවෙන් පෙන්වලා තියෙන්නේ ලී රෝදය. කඩේරෙන් පෙන්වලා තියෙන්නේ අපි හදලා තියෙන යකඩ පට්ටම. දැන් මොකද කරන්නේ? අපි ලොකු ගිනි මැලයක් ගහලා ගිනි මැලේට මොකක්ද දාන්නේ? ලී රෝදේ දානවා. ඔව් කල්පනාවේ හිටියේ නැත්නම් එහෙම හදිසිය කලබලලා ලී රෝදේ අදගෙන ගිහලා දානවා ඊට පස්සේ නේ අර මහ දැනමුත්ත වගේනේ. ඊට පස්සේ අන්තිමට මේ පට්ටම සවි කරනවා ලී රෝදේ නෑ. ඒ හින්දා කියන්නේ සිහියෙන් ඉන්න කියලා. ඊට පස්සේ සිහියෙන් ඉඳලා මොකද කරන්නේ? ලී රෝදේ නෙවෙයි. අපි කොහමද ලී රෝදේ පොඩ්ඩක් ඈඩ් කරලා තියාගන්න එක හොඳයි හදිසිය දැම්මොත් එහෙම නේද? යකඩ පට්ටම රත් කරන කොයි තත්ත්වයටපත් වෙනකන් රත් කරන්න ඕනද? රක්ත තප්ත වුණතුරු රත් කරනවා මේ යකඩ පට්ටම. එතකොට ඒක පේන්නේ සුදු පාටට. ටක් ගාලා ඒක ඇදලා අරගෙන අපි ඒක ඇතුලෙන් ලී රෝදේ දානවා. දාලි වෙලා මොකද කරන්නේ? එසැනින් ජලයෙන් ඒක නාවනවා දෙන්නම නාවනවා කිව්වේ රත් කරපු එක්කෙනා නෙමෙයි. මේ ලී රෝදයයි පට්ටම සවි කරලා තියෙන ඒක ඒ සෙට් එක වතුරෙන් සිසිල් කරනවා. සිසිල් කරනකොට දැන් මේ යකඩ පට්ටම යන්න උත්සාහ කරන්නේ එයාගේ මුල් පිහිටීමට. ඒ කියන්නේ මේ කඩේට තියෙන මට්ටමට එන්න හදන්නේ. එන්න පුළුවන් දැන් එනකොට හම්බ වෙනවා ලී රෝදය. අපි මේක කියන්නේ ෆිටේ ෆිට වෙනවා නේද? නැත්නම් හොඳට ශක්තිමත් දැන් ලී රෝදයට එන ගැහුවට වැඩිය හොඳට ශක්තිමත්ව සම්බන්ධ වෙනවා. ආන්න එතන එහෙනම් අපි වර්ගඵල ප්‍රසාරණයේ ප්‍රයෝජනට ගත් අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන් ලී රෝදයකට පට්ටමක් සවි කිරීම. හොඳයි අපි මේ කතාවේ මොනවද? රේඛීය ප්‍රසාරණයේ කලින් දැන් වර්ගඵල ප්‍රසාරණය ඊගාට පරිමා ප්‍රසාරණය. ඉතින් දුවේ පුතේ මේකට අර විශේෂ අවස්ථා නැති වුණත් අපි දැනගන්නවා අනිවාර්යෙන් ඝන අවස්ථාව කියනකොට ඒකේ දිග පළල උස කියලා තියෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට තාප ශක්තිය ලැබෙනකොට මොකද වෙන්නේ? දිග වැඩි වෙනවා. පළල වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම උසත් මොකද වෙන්න ඕනි? වැඩි වෙන්න ඕනි. ඒ කියන්නේ යා පරිමා ප්‍රසාරණයට භාජනය වීම සිද්ධ වෙනවා. මේ අපි කතා කරේ ඝන ප්‍රසාරණය. ඒ වගේම ඊගාට තාපයේ හැමෝම ද්‍රව ප්‍රසාරණය වෙනවා. වායු අවස්ථාවත් ප්‍රසාරණය වෙනවා. දැන් ද්‍රව ප්‍රසාරණය ගත්තාම ද්‍රව ප්‍රසාරණය වෙන අවස්ථාවල් මොනවද ඔයා දකින්නේ? සාමාන්‍ය ජීවිතයේ තුලදී. දැන් බලන්න අපි ආච්චි පෝච්චියට වතුර ටිකක් අරගෙන දැන් උදේ තේ එකක් බොන්න වතුර එකක් උණු කරන්නයි යන්නේ. ඒතොර දැන් අර ජලය දාලා රත් කරනකොට සමහර වෙලාවට කෙමිය කියන්නේ මොකක්ද? දැන් පෝච්චියේ මෙහෙම තියෙනවනේ. ඔහොම තියෙනවනේ නේ. මෙන්න මේ කෙමියෙන් පිටාර ගන්න අවස්ථාව කට්ටිය දැකලා තියෙනවා ජලය. එතකොට ඒ රත් වෙනකොට මොකද වෙන්නේ? පරිමා ප්‍රසාරණයකට භාජනය වෙනවා. ප්‍රතිඵලය පිටාර ගැලීමක් සිද්ධ වෙනවා. ඒ පරිමා ප්‍රසාරණය. ඊට පස්සේ ද්‍රව අවස්ථාවේ අපිට ඒක පරීක්ෂණාත්මකව පෙන්වන්න ඕනේ. ඔයාලට මතකයිද මේ පරීක්ෂණේ? අපි පොඩි කුප්පියක් අරගෙන ඒකට වර්ණවත් ජලය දාලා
ඊට පස්සේ අර තීන්තේ ඉවර වෙච්ච බටයක් රබර් ඇබේක ආධාරයෙන් කුප්පියට සවි කරලා අපි මෙහෙම ඇල්ලුවත් ඒක මොකද්ද කුප්පිය මෙහෙම ඇල්ලුවත් ඇඟේ තියෙන මේ අතේ තියෙන තාපය අර වීදුරු පෘෂ්ඨය හරහා පාට කරපු ද්‍රවයට හම්බ වෙලා ඒ ද්‍රවය අර පෑන් බටේ ඔස්සේ ඉහළට යනවා. ඕක හොඳට හිරුවිලි වැටෙන ස්ථානයක තුන හොඳටම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ තමයි ද්‍රව ප්‍රසාරණය පරීක්ෂණාත්මකව අපි නිරීක්ෂණය කරන අවස්ථාව. ඊගාට ද්‍රව ප්‍රසාරණය කොහෙද භාවිතා වෙන්නේ? සාමාන්‍ය ජීවිතය තුළ භාවිතා වෙන්නේ. අපි මේ පාඩමේම ආරම්භයේදී කතා කරා මතක ඇති උෂ්ණත්වමාන ගැන. ආන දැන් ඔයාගේ ටක් ගාලා අවබෝධය තිබුණා නම් එක පාඩම දක්වන්නේ උෂ්ණත්වමානයේ හරිනේ. යෙදීමක්. පරිමා ප්‍රසාරණය ද්‍රව අවස්ථාවේනේ. දැන් මොකද වෙන්නේ? ඔන්න රත් වෙනවා ප්‍රසාරණය වෙනවා අර බල්බය තුල තියෙන රසදිය ඉහළට ගමන් කරනවා. ඔය තියෙන පරිමා ප්‍රසාරණය නැත්නම් ද්‍රව අවස්ථාවේ ද්‍රව ප්‍රසාරණේ ප්‍රයෝජනට ගත්ත අවස්ථාව මම මෙතනදී පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙම වෛද්‍ය උෂ්ණත්වමානය. වෛද්‍ය උෂ්ණත්වමානයේ තියෙන්නේ අපේ දේහයේ උෂ්ණත්වයේ සාමාන්‍ය මට්ටමට වඩා අඩුද වැඩිද කියලා බලා ගන්න මිසක් විශාල වශයෙන් පරාසයක් නැහැ. ඒතකොට සෙල්සියස් අංශක 34ත් 43ත් අතර වගේ අගයක් තමයි ඒකේ සටහන් වෙන්නේ. එතකොට අපේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. එතකොට ඒ පරාසයත් මතක තියාගන්න අතර මෙතන විශේෂ දේ තමයි රසදිය පිරි බල්බයට ඉහළින් කේශිකයේ කුඩා නැම්මක් තියෙනවා. කුඩා නැම්මක් තියෙනවා. මොකටද මේ නැම්මක් තියෙන්නේ? අපි සාමාන්‍ය වෛද්‍ය උෂ්ණත්වමානයේ කොහේ තියලාද උෂ්ණත්වය පරීක්ෂා කරන්නේ? එක්කොත් දිවට යටින් තියන්නේ. එහෙම නැත්නම් කිහිල්ලේ තමයි උෂ්ණත්වමානයේ තියන්නේ. එවැනි අවස්ථාවකදී අපිට ඒ තැන් වලට ලං වෙලා බලන්න අපහසුයි අසීරු නිසා තමයි අපි දැන් එළියට අරගෙනනේ දැන් බලන්නේ. බලනකොට එළියට ගන්නවත් එක්කම උෂ්ණත්වය ඉවත් වීම නිසා අඩු වීම නිසා මොකද වෙන්නේ? රසදිය මට්ටම පහළට ඇවිල්ලා නිවැරදි පාඨාංකේ බලා ගන්න බැරි වෙනවා. මේ නිසා අර නැම්ම අපිට ගැම්මක් වෙනවනේ. එතකොට රසදිය මට්ටම ක්ෂණිකව පහළ වැටෙන්නේ නැහැ. අපිට ඒ වෙලාවේ ඒ අවසරයෙන් පාඨාංක කියවන්න පුළුවන්. නැවත භාවිතා කිරීමෙන් මේක හොඳට ගසලා රසදියේ පිරි බල්බය ඇතුළට රස ටික යොමු කරලා තමයි නැවත භාවිතා කරන්න වෙන්නේ. ඒ වගේ දැනුමට වැඩි යමක් කිව්වේ. ඊට පස්සේ ඒ ද්‍රව ප්‍රසාරණය වායු ප්‍රසාරණය ඊගාවට. වායු ප්‍රසාරණය කොහොමද අපි සාමාන්‍ය ජීවිතය තුළදී මේ වායු ප්‍රසාරණය නිරීක්ෂණය කරලා තියෙන්නේ? ඔයා දැකලා ඇති සමහරලාට උත්සව අවස්ථාවලදී බැලුම් බෝල පුම්බලා තනින් තන ඉල්ලන්නේ ලස්සනට අලංකරණය කිරීම සඳහා. එතෙන්දි දිවා කාලයේ වෙනකොට සමහර බැලුම් බෝල වල හුලං ගිහිල්ලා කුඩා වෙලා යනවා අපි දකිනවා. සමහර බැලුම් බෝල තිබිච්ච තැනකවත් නැහැ. සමහර බැලුම් බෝල හිටි ගමන් ඩෝන් ගාලා පුපුරලා යනවා. අර තිබිච්ච තැන් වල නැත්තේ ඒ බැලුම් බෝල සමහර කට්ටිය පොඩි ළමයි ඕක ගලවගෙන ගිහිල්ලා නේද? එතකොට පුපුරලා යන්නේ ඇයි? දැන් හොඳට බැලුම් බෝලයේ පුම්බලා හොඳට ගැට ගහලා තියෙන්නේ. කේ සිදුරුනේ. දිවා කාලයේ වෙනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වෙනකොට අර රබර් බැලුන් බෝලේ ඇතුලේ තියෙන වායු අංශ වලට ඒ තාප ශක්තිය ලැබෙනවා. ලැබිලා මොකද වෙන්නේ? පරිමා ප්‍රසාරණයකට භාජනය වෙනවා. තව එතනදී මෙහිම දෙයක්ත් සිද්ධ වෙනවා. ඒ තාප ශක්තිය අවශෝෂණය කිරීම නිසා ඒ වායු අංශ වල කම්පන චාලක ශක්තිය වැඩි වෙලා බැලුම් පටලයේ එකක කාල සීමාවකදී ගැටෙන ගැටීම් ප්‍රමාණය වැඩි කරනවා. මේ නිසා බැලුම් බෝලයේ ක්‍රමයෙන් විශාල වෙනවා. පුපුරලා යනවා අවසානයේදී. මේ වායු ප්‍රසාරණය සිද්ධ වෙන අවස්ථාවක් අපිට ඔක පරීක්ෂණාත්මකව බලන්න පුළුවන් අවස්ථාවක් මතකයි නේද? හිස් බෝතලයක් අරගෙන ඒ පියන ඉවත් කරලා පියන වෙනකොට අපි සැහැල්ලු ලෝහ පතුරක් වගේ දෙයක් තියලා රත් කරපු හොඳට නටවපු ජල බඳුනක් තුල මේ බෝතලේ තියෙනවා. අර උඩින් තියපු පියන මොකද වෙන්නේ? ඉහළට විසි වෙන ආකාරයක්. ඒ කියන්නේ පොඩි පොඩි කැසීම් සිදු වෙන ආකාරයක් දකින්න ලැබෙනවා. ඒ තමයි ඇතුලේ තියෙන වාතය රත් වෙලා ප්‍රසාරණය වෙනවා. එතකොට යන්න දිහාවක් තියෙන්න ඕනේ. ඒ තමයි අර සැහැල්ලු තහඩුව ඉහළට ඔසවමින් ඇතුලේ තියෙන වාතය පිට වෙලා යන්න උත්සාහ කරන්නේ. අපි ඔය කතා කරේ මොකද්ද එතකොට? වායු පීඩන මේ වායු ප්‍රසාරණය ක්‍රියාත්මක වෙච්ච අවස්ථා සහ බලා ගන්න පරීක්ෂණයක්. හරිද? එතකොට
ඒ වායු ප්‍රසාරණය සාමාන්‍ය ජීවිතය තුළදී යෙදීමක් විදිහට කොහොමද වායු ප්‍රසාරණය? දැන් ඒක අපිට මෙහෙම එකක් ඕනනම් ගන්න පුළුවන් නේද? රතිඤ්ඤ කරලක්පත් වෙන අවස්ථාවේදී ඒක වෙඩි බෙහෙත් දාලා තියෙනවා. ඊට උඩින් පොඩි හිස් අවකාශයක් තියෙනවා. එතකොට වෙඩි බෙහෙත් ටික ගිනි ගන්නවා. ගිනි ගන්නවත් එක්කම ජනන අධික තාපයේ හැමුවේ ඒ වාතය ප්‍රසාරණය වීමට භාජනය වෙනවා. පිට වෙන්න ඕනේ. අර්ග පුපුරවා හරිමින් තමයි පිටවීම සිද්ධ වෙන්නේ. එතකොට ඔය අපි කතා කරේ තාපයේ හැමුවේ සිදුවන විපර්යාස ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය, වායු ප්‍රසාරණය කියන අවස්ථාවන්. එතකොට අපි සාමාන්‍ය ජීවිතය තුළ මේ සියල්ලක්ම නිරීක්ෂණය කරලා තියෙන්නේ. සාමාන්‍ය ජීවිතය තුළ අපි ඊට පස්සේ බලමු මේ තාපයේ ගමන් කරන විදි ටික මතකයිනේ. තාප සංක්‍රමණයේ සිදුවෙන අවස්ථාවන් ටික. එතකොට යම් ස්ථානයක ජනනය වන තාපය වෙනත් ස්ථානයකට සම්ප්‍රේෂණය අපි කියන්නේ තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය වෙන ක්‍රම කීයද? 3යි. එකක් සන්නයනය, ඊගාට සංවහනය, ඊගාට විකිරණය. එතකොට සන්නයනය සිද්ධ වෙන්නේ ඝන මාධ්‍ය ඔස්සේ කියලා අපි කිව්වා. තරල ද්‍රව සහ වායු පොදුවේ තරල කියලා කියනවා. ඒවයි තුල මොනවද? සංවහන ධාරා ක්‍රමයට. සංවහන ධාරා. දැන් ඔයාට ප්‍රායෝගික ජීවිතේ පේනවා අපි පොල් කටු හැන්දනේ ආහාර පිසීමේදී භාවිතා කරන්නේ. එතෙන්දී භාවිතා කරන්නේ පොල් කටුව සහ ඒකට ලීමිටක් තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඔය රත් වෙන මේ උපකරණ අල්ලන කොටස තාප පරිවාරක ද්‍රව්‍ය වලින් සකස් කරලා තියෙන්නේ. එතකොට ලෝහ බඳුන හොඳට තාපයේ සන්නයනය වෙනවා. ඒ සන්නයනයේ නොවන මාධ්‍යය තමයි ස්පර්ශ වන ස්ථානය සකස් කරලා තියෙන්නේ. එතකොට ඊගාවට මේ තාප සන්නායකතාවය ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන් පරීක්ෂණයක් මේ විදිහට සැලසුම් කරගන්න පුළුවන්. තාපයේ සම්ප්‍රේෂණය වෙනවා. ලෝහයෙන් ලෝහයට තාපයේ ගමන් කරන ශීඝ්‍රතාවයත් එකිනෙකට වෙනස්. ඒකත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පොඩි සරල පරීක්ෂණ තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් ලෝහ කම්බි කීපයක් අරගෙන තඹ වෙන්න පුළුවන්, ඇලුමිනියම් වෙන්න පුළුවන්, යකඩ වෙන්න පුළුවන් අරගෙන අපිට පුළුවන් ඒකේ ඉටි බිඳු මේ විදිහට තැම්පත් කරන්න පුළුවන්. දැන් මේ යන්නේ සන්නයනයේ සිද්ධ වෙන ආකාරය පිළිබඳ පොඩි පරීක්ෂණයක් කරන්න. මේ විදිහට මේ තියෙන්නේ ලෝහ කම්බි 3ක් අපි හිතමුකෝ. ඒතර මේවයි මේ විදිහට ඉටි බිඳු සමාන දුරකින් මොකක් කරනවද? තැන්පත් කිරීම කරලා එකිනෙකට වෙනස් අපි හිතමු මේක x y z කියන ලෝහ 3ක් කියලා. ඔය විදිහට තියලා ඊට පස්සේ මෙතනින් අපිට රත් කරන්න පුළුවන්. එහෙම රත් කරනකොට දරුවනේ පොඩි දෝෂයක් තියෙනවා මේකේ. තමයි මේ තාපයේ කෙලිම මේ ඉටි බිඳුවට ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? මේක දිගේ රත් වෙන්නට කලින් මේ තාප විකිරණය නිසා නේද අන්න කිව්වා. තාප විකිරණය නිසා මේවට තාපය ලැබිලා මේව ද්‍රව වෙලා යන්න පුළුවන්. ඒ හින්දා ඒක අපි වළක්ව ගන්න අපිට පුළුවන් මෙතනින් මේ විදිහට මොකද්ද කාඩ්බෝඩ් එකක් තියලා නේද? ওই විදිහට එහා පැත්තෙන් මෙහා පැත්තෙන් රත් කරනවා. එතකොට මේ ඔස්සේ තමයි එහා පැත්තට තාපයේ සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට පේන මෙයාගේ නම් ඉස්සෙල්ලම ද්‍රව වෙලා වැටුණි. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මෙයා නම් ඊට පස්සේ ද්‍රව වෙන්නේ. තවත් වෙලා ගිහිල්ලා නම් මෙයා ද්‍රව වුණේ. එහෙනම් මෙයාගේ තාප සන්නායකතාවය මොකද වෙන්නේ? වැඩි. මෙයාට සාපේක්ෂව. මෙයාට සාපේක්ෂව මෙයාගේ තාප සන්නායකතාවය වැඩි. ඔය පරීක්ෂණයෙන් අපිට පැහැදිලි වෙන්නේ ලෝහයෙන් ලෝහයට මේ තාප සන්නායනය කරන වේගය වෙනස් වෙනවයි කියලා. ඊට පස්සේ ඒ සන්නයනේ සංවහනය තාප සංවහනය කොහොමද සිද්ධ වෙන්නේ? ඒකත් ඔයාලා සාමාන්‍ය ජීවිතවල පරීක්ෂණ නෙවෙයි මේවා. ඔයා හොඳට පරිසරයේ නිරීක්ෂණය කරනවා නම් උදේට බුදු පහන තියෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් හැන්දෑවට බුදු පහන තියෙනවා. පහනක් පත්තු කරලා හඳුන් කුරුත් අපි දැල්වීම කරනවා. දෙතර බොහොම නිස්කලංක වටපිටාවක් තියෙන බුදු කුටිය ළඟ. එතකොට මොකද වෙන්නේ? වාතයේ තියෙන නිසා සුළං ධාරා ඉන්නේ නැහැ. ඔයා හොඳට නිරීක්ෂණය කරොත් දැන් මෙන්න මේ වගේ පහන තියෙනවා මෙතන. හරිද? මෙතන පහන මෙහින් ඔයා හඳුන් කුරක් පත්තු කරලා තියෙනවා. නැත්තම් තව එකක් මෙහින් පත්තු කරලා තියෙනවා හඳුන් කුරු දෙකක්. එතකොට ඔයාට දකින්න ලැබෙනවා මේකෙන් පිට වෙන මේ දුම් මෙන්න මෙහාට බරව තමයි ගොඩාරියක් වෙලාවට යන්න පෙළඹෙන්නේ.
ඔය විදිහට යන්න පෙළඹෙනවා. වැඩි ප්‍රමාණයක් මේ උස්සේ යන්න පෙළඹෙනවා. මොකද්ද මේ මෙතනදි වෙන්නේ? මතක තියාගන්න මේ පහන් දැල්ලත් එක්ක මේ අවට තියෙන වාතය මොකද වෙන්නේ? රත් වෙනවා. රත් වෙලා ඒවා ඉහළට ගමන් කරනවා. ඒ ඉහළට ගමන් කිරීමත් එක්ක මොකද වෙන්නේ? මේ ප්‍රදේශය හිස් වෙනවා. හිස් වෙනකොට මොකද වෙන්නේ? මෙහි තියෙන වාතය මේ විදිහට මේ කරා ගමන් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔන්න සංවහන ධාරා ක්‍රියාත්මක වෙනවා. ඕකටයි අපි සංවහන ධාරා කිව්වේ. එතකොට මෙතන තියෙන වායු අංශු රත් වෙලා ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු කරගෙන ඒ කට්ටිය ඉහළට ගමන් කරනවා. ඇතිවන හිස් අවකාශයේ පුරවන්න නන් දෙසින් මෙතනට වාතයේ ගමන් කිරීම සිද්ධ වෙනවා. මේක ඔය තව එකක් පරිසරයේදී නිරීක්ෂණය කරනවා. මේක කරන්න හොඳ වැඩක් නෙමෙයි, සුදුසු වැඩක් නෙමෙයි. මොකද්ද? සමහර අම්මලා උදේ පාන්දර නැගිටලා කොළ ටික අතු ගාලා ගහක් යටට දාලා මොකද කරන්නේ? පුච්චනවා. එක කොම්පෝස්ට් සඳහා තිබිච්ච කොළරො ටික තමයි පිච්චුවේ. ඊට පස්සේ පරිසර දූෂණයකුත් සිද්ධ වෙනවා. ඒ හින්දා අර කොළරොඩු ටික පුච්චන්න හොඳ නැහැ. දැන් ওই පුච්චපු අවස්ථාවේදී ඔයා දැකලා තියෙනවද මේ ගහක් යට නම් ගහේ කොළ ටික උඩින් බැලුවොත් එහෙම ඉහළට විසි වෙන ආකාරය නේද? ඉහළට යොමු වෙන ආකාරයක් දකින්න. උදේ පාන්දර සාමාන්‍යයෙන් සුලන් ධාරා නැහැ. සුලන් ධාරා නැහැ. ඒ සුලන් ධාරා ඉබේම හට ගැනීමක් දකින්න ලැබෙනවා ඒ කාල සීමාව තුලදී. එතකොට එතෙන්දි සිද්ධ වෙන්නේ අර ගිනි මැලයට උඩින් තියෙන වාතය රත් වෙලා මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. නන් දෙසින් මේ අවකාශයේ පුරවන උන්න වාතය ගමන් කරන්න පටන් ගන්නවා. මේ විදිහටම තමයි ගොඩ සුලන් සහ මුහුදු සුලන් ඇතිවීම සිද්ධ වෙන්නේ. එතකොට සංවහන ධාරා ක්‍රියාත්මක වෙලා අපේ පරිසරයේ විවිධ සිදුවීම් ওই විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර සංවහන ධාරා ප්‍රයෝජනට අරගෙන තමයි ගොඩ සුලන් සහ මුහුදු සුලන් හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර අර විශිෂ්ට තාපධාරීතාවයත් ඒකට බලපානවා. සංවහන ධාරා හට ගැනීමත් බලපානවා. ඔය විදිහට අපිට පුළුවන් පදාර්ථයේ තුල මේ තාප ශක්තිය ලැබීම නොලැබීම නැත්නම් තාපයේ ඉවත් වෙනකොට සංකෝචනය ලැබෙනකොට ප්‍රසාරණය ආදී විපර්යාසයන් දකින්න ලැබෙනවා. අපි මේ කතා කරේ තාපය ලැබීම නොලැබීම මත පදාර්ථයේ තුල සිද්ධ වෙන්න පුළුවන් වෙනස් වීම පිළිබඳව. ඔයාට දැන් විකිරණයේ අවසාන අවස්ථාව අපි විකිරණය කිව්වහම තාපයේ පිට කරන තාපයේ ලැබෙන නැත්නම් ගමන් කරන තවත් අවස්ථාවක්. මට කියන්න වැඩිපුර තාප ශක්තිය අවශෝෂණය කරන්නේ මොන පෘෂ්ඨද? කළු පාට පෘෂ්ඨද සුදු පාට පෘෂ්ඨද? ඔව් අත්දැකීම්. බලන්න දවස් පහේ ටෙස්ට් මැච් එකකදී ක්‍රිකට් ක්‍රීඩකයන් අඳින්නේ මොනවද? ඔක්කොම සුදු පාට. නමුත් අර එක් දින තරඟවලදී කට්ටියට નિયમિત වර්ණ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරනවා. මේ වෙනස. ඒතර දවස් 5ක් එක දිගට ඒ කට්ටිය දිවා කාලයේ දැඩි සූර්ය තාපයකට ලක් වෙනවා. ඒ හින්දා කළු පාට නැත්තම් වර්ණවත් ඒවා භාවිතා කළොත් තාපය අවශෝෂණය කරනවා. ඒ හින්දා යා දැඩි අපහසුතාවයකටපත් වෙනවා. දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා එනවනේ. සුදු ඇඳුමින් එන්නේ. සමහරවිට සුදු ඇඳුම දුමුරු පාට වෙලා. ඔළුවට අත තියනවා සමහරවිට අම්මා මගේ පුතා හොඳට ඉගෙන ගත්තද කියලා. සමහරවිට අම්මගේ අත රත් වෙන්න පුළුවන් ඔයාගේ ඔළුවට අත තියුවාම. පිටට අත තියුවොත් එහෙම සුදු ඇඳුමනේ එච්චර උණුසුමක් නැහැ. එතකොට ඔළුව රත් වෙන්නයි ඇඳුම එච්චර රත් නොවෙන්නයි හේතුව විමසලා බලනකොට කළු පාට පෘෂ්ඨ හොඳට තාපය අවශෝෂණය කරන බවත් ඊට පස්සේ සුදු පාට පෘෂ්ඨයේ ආකාරයට එච්චරම තාපය අවශෝෂණය නොකරන බවත් ඊට පස්සේ උපදාපු ඒවා ඊ타ත්ම දුර්වල ලෙස තමයි තාපය අවශෝෂණය කරන්නේ. ඒ වගේම දුවේ පුතේ මතක තියන්න අවශෝෂණය කරන වේගයම ඊට පස්සේ තාපය නිදහස් කිරීමක් සිද්ධ වෙන්නේ කළු පාට පෘෂ්ඨ මේ විකිරණයේ රටාවට. ඉතින් එහෙනම් අපි ඔය කතා කරේ තොරතුරු ටිකක් මේ තාපය හා සම්බන්ධව විවිධ විපර්යාස ගෙනහැර දක්වමින් ඔයාගේ සාමාන්‍ය ජීවිතයේදී දුවේ පුතේ ඔයා සාමාන්‍යයෙන් කුඩයක් ඉහළනකොට අවුවට මොන කුඩයක්ද පාවිච්චි කරන්නේ? සාමාන්‍ය කුඩයක් වුණාම අපිට එකපාරට එන චිත්‍රය තමයි කළු පාට. ඔයා කළු පාට කුඩයක් නම් දිවා කාලයේදී සූර්යාලෝකයෙන් නිරාවරණය වෙන්න ඉහළගෙන යන්නේ. ඔයා දන්නේ නැතුව හිරු එළිය වැටෙන්නේ නැතුණාට ඔයාට ඉන්න අපහසු තත්යකටපත් වෙනවා. ඒ තාපය අවශෝෂණය කරන කළු පාට පෘෂ්ඨය විකිරණේ රටාට ඔයාගේ දේහයට ඒවා ගමන් කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි අර සුදු පාට නැත්තම් උපදාපු වගේ පෘෂ්ඨ තියෙනව තමයි අවුවට ඉහළනවා නම් ඉහළන්න ඕනේ. ඉතින් මේ බලන්න ඔක්කොම ප්‍රායෝගිකයි. අපි ඔය කතා කරපු උදාහරණ එහෙම සාමාන්‍ය ජීවිතය තුළ තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මේ කරුණු කාරණා පිළිබඳ හොඳට විමසලා බලන්න.
අමාරු නෙමෙයි. අමාරු නෙමෙයි තේරුම් ගැනීම තමයි තියෙන්න ඕනේ. තේරුම් ගන්නවා කියන්නේ පරිසරයත් එක්ක ගලප ගන්න කියන විශේෂ කරුණු. එතකොට ඔයාගේ පරිසරය තුල නිරන්තරයෙන්ම ඔයාට ඇස ගැටෙනවා, ඇහෙනවා, දකිනවා. එතකොට මේවා මතක් වෙනවා. මෙන්න මේ කරුණු කාරණා සියල්ල මතක තියාගෙන අපි මේ කතා කරලා අවසන් කරන්නේ තාප ශක්තිය පිළිබඳව. තාපය. එතකොට මේ තාපය කියන කොටස යටතේ සාමාන්‍ය ජීවිතයේදී ඔයාට විවිධ අත්දැකීම් ලැබෙනවා. ඒ පිළිබඳවයි මම අද ඔයාගේ දැනුම අවදි කරේ. මේ කරුණු කාරණා සියල්ල මතක තියාගනිමින් හැම වෙලෙම සැහැල්ලු මනස පවත්වා ගනිමින් ඉගෙනගත්ත විෂය කරුණු ඔයා නැවත ආවර්ජනය කරමින් නැවත නැවතත් මේවා මතක් කරගන්න උත්සාහ කරන්න. ඒ තුල තමයි ඔයාගේ අවබෝධය නැවතත් හොඳින් උද්දීපනය වෙලා මතක ශක්තිය වැඩි වෙලා ඒ කරුණු තමන්ගේ ජීවිතයත් එක්ක ගලප ගන්න අවස්ථාව උදා වෙන්නේ. එහෙනම් දුවේ පුතේ තවත් දවසක මේ වගේම ඔයාට කරුණු කාරණා ගැන හර දැක්වීමට පැමිණීමේ අපේක්ෂාවෙන් අදට පන්තියෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ආයිබෝවන්.